නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අපි මේ අවස්ථාවේ අපමාදේන සම්පාදේත උතුම් සදහම් පිළිසඳර මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව ඔබට සමීප කරන්න සූදානම් වෙන මොහොත. ඉතින් පළමුවෙන් අපි ගුරු දෙවිඳුන් වන්දනා කරගන්නවා. ඒත් එක්කම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ පූජනීය මහා සංඝරත්නයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වය අපි සිහිපත් කරගන්නම්. පින්වත් එච්.එම්. කුමාරි හාමි මෑණියන්, උදය විජේසූරිය මහත්මයා, ගයනී දිසානායක මහත්මිය, ලක්නාරා විජේසූරිය දියණිය, චමින්ද්‍රා ආටිගල, ලක්මිනී පෙරේරා ඇතුළු පවුලේ පින්වත් හැමදෙනාම තමයි සදැහැති දායකත්වයේ දරන්නේ. පින්වත් හැමදෙනාම අපි තාම දයාවෙන් සිහිපත් කරගෙන ඒක රාශි කරගන්නවා. පින්වන්ත ඔබ හැමදෙනාමත් ඊටාම දයාවෙන් ඒක රාශි කරගන්නවා. එහෙමනම් ශ්‍රද්ධා රූපවාහිනිය අභියස රැඳෙමින් සූදානම් වෙන්න උතුම් දහම් කාරණා අහලා දැනගන්න කියලා අපි තාම මෙත් සිතින් ඔබට ආරාධනා කරනවා. හැමදෙනාම නැවත ගරුතර මහා සංඝරත්නයේ ගෞරවයෙන් වන්දනා කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අද දවසෙත් අපට අනුකම්පාවෙන් අනුශාසනා පවත්වන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. හැමදෙනාටම තෙරුවන් සරණයි. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. පින්වත්නි, පින්වත් මහත්මයා, බුදුරජාණන් වහන්සේ 540 වසර පුරාවට මේ උතුම් ධර්මයේ දේශනා කළේ දෙව් මිනිසුන්ට සසර දුකින් නිදහස් වීම පිණිස. එහෙමයි. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ මේ කොටස මිනිසුන්ට, මේ කොටස දෙවියන්ට කියලා වෙන් කරලා දේශනා කරපු කොටසක් මේ සූත්‍ර පිටකේ ඉගෙන ගන්නකොට අපිට හොයාගන්න බෑ. එහෙමයි සර්. දෙවියන්ට යමක් දේශනා කරාද මිනිසුන්ට දේශනා කරලා තියෙනෙත් ඒක. මිනිසුන්ට යමක් දේශනා කරාද දෙවියන්ට දේශනා කරලා තියෙනෙත් ඒ විදිහට. ඉතින් ඒ විදිහට මේ සක් දෙවිඳුන් මුල් කරගෙන කරපු දේශනාවක් අද අපි ඉගෙන ගන්නේ. එහෙමයි සර්. මේ දේශනාවේ නම චූල තණ්හා සංඛය සූත්‍රය. ක්ෂය කියන්නේ ගෙවා දානවට. තණ්හාක්ෂය කියලා කියන්නේ තණ්හාව ගෙවා දානවට. එහෙමයි. චූල තණ්හා සංඛය කියලා කියන්නේ තණ්හාව ක්ෂය කිරීම ගැන බුදුරජාණන් කෙටි දේශනාවක්. එහෙයි. එතකොට මේ සක්දේවඳුගේ ඉල්ලීමකට අනුව තමයි මේ දේශනාව දේශනා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ දවසට වැඩ සිටියේ සවැත් නුවර මිගාරමාතු ප්‍රාසාදයේ කියන පූර්වාරාමයේ. විසාකා මහ උපාසිකාව හදලා පූජා කරපු, අපි අහලා තියෙනවා විසාකා උපාසිකාව මේ ආරාමයේ හදලා පූජා කරන විශේෂම හේතුව උනේ ඒ විසාකා පළඳගෙන ඉඳපු මහලතා ප්‍රසාදනීය ජේතවනාරාමයේ යම් එක් දවසකදී බැරි වෙලා ගිහිල්ලා ඒක ආනන්දයන් වහන්සේ ස්පර්ශ කළා කියලා ඒක විකුණන්න කෙනෙක් හිටියේ නැහැ. ඊට පස්සේ විසාකාව මාපව මිලදී අරගෙන කෝටි 27ක් වියදම් කරලා මේ ඒ ලැබිච්ච මුදලින් පූර්ව ආරාමයේ හදලා පූජා කරා කියලා තියෙන්නේ. ඒකට කාමර 1000ක් තිබිලා තියෙනවා. එහෙමයි සර්. යට මහලේ කාමර 500යි, උඩු මහලේ කාමර 500යි. ඊට පස්සේ පැම් පොකුණු ආදී දෙමහත්යා සඳහන් වෙනවා. ඒ පූර්ව ආරාමයේ හදලා පූජා කරන්න ගියේ මාස 4යි කියන. එහෙමයි සර්. මාස 4කින් ඒ කාලේ දැන් අදනේ අපි හිතන්නේ මේ අහස් යන ෆ්ලයිට් තියෙනවා, හදට යන රොකට් තියෙනවා. ඒකට මේ මොහොතකින් එක්කෙනෙකුට තව කෙනෙක් සංනිවේදනය කරන මේක දියුණුවේ නිකන් 이르දියක් වගේ හිතෙනවානේ. එහෙමයි. ඒ කාලේ එහෙම තට්ටු දෙකේ ගොඩ නැගිලා කාමර 1000ක් වෙන විදියට හදන්න 500 බැගින් ඊට පස්සේ පැම් පොකුණු, ඊට පස්සේ උද්‍යාන අලංකාර කරලා මේ හදලා තියෙන්නේ. එහෙමයි සර්. මාස 4න් හදලා පූජා කරා කියන්නේ. ඉතින් ඒ තරම් තාක්ෂණයක් ඒ කාලෙත් තිබිලා තියෙනවා. හැකියාවක් මිනිසයන්ට තිබිලා තියෙනවා. එතකොට මේ මිගාරමාතු ප්‍රාසාදයේ වැඩ සිටි පූර්වාරාමයේ කියලා ඒ මිගාරමාතු ප්‍රාසාදයටම කියනවා. එදා සක් දෙවිඳු
අපි දන්නවා දෙදෙව්ලොවට අධිපති කියලා කියන්නේ චාතු මහරජකයටත් තව්තිසාවටත් අධිපති දෙවියෝ තමයි සක්දෙවිඳු කියලා කියන්නේ. එහෙමයි සර්. ඒ සක්දෙවිඳු බව ලැබෙන්නේ මනුස්සයෝ කියනකොට එයා වෘතපද 7ක් පුරුදු කරලා ඒ පිනෙන් තමයි සක්දෙවිඳු වෙලා ඉපදිලා තියෙන්නේ. දැන් ඔය සක්දෙවිඳු වෙලා ඉපදිච්ච අපේ බෝසතන් වහන්සේත් වැඩ ඉඳලා තියෙනවා. බෝසතන් වහන්සේත් ඒ වෘතපද පුරුදු කරලා තියෙනවා. ඒ වගේ තව්තිසා දෙවියන් අතර උපදින ගොඩාක් උපකාර වෙන මේ වෘතපද පුරුදු කිරීම. ඉතින් මේ එදා සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න පැමිණුණා. පැමිණලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එකත් පසක හිටගත්තා. දැන් අපි මේ දෙවිවරු සම්බන්ධයෙන් තියෙන දේශන ඉගෙන ගන්න මේ සාමාන්‍ය දැනීමට මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නවට පස්සේ වන්දනා කරලා එක පසක වාඩි වෙනවා. එහෙමයි. හැබැයි දෙවිවරු බොහෝ වෙලාවට බුදුරජාණන්සේට වන්දනා කරලා පැත්තකින් හිට ගන්නවා. හිටගෙන ඉඳි තමයි යාලත් එක්ක ධර්ම කතාව සිද්ධ වෙන්නේ. එහෙමයි. එතකොට මේ විදිහට සක්දෙවිඳුත් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් හිටගත්තා. ඊට පස්සේ බුදුරජාණන්සේගෙන් මෙහිම අහනවා. ස්වාමීනි භික්ෂුවක් යම් කෙනෙක් තණ්හාව සම්පූර්ණයෙන්ම නැති කරලා විමුක්තියටපත් වෙලා ස්ථීර වශයෙන්ම දුක් නිමා කරලා ස්ථීර වශයෙන්ම නිවනටපත් වුණා. ස්ථීර වශයෙන්ම බ්‍රහ්මචාරී වුණා. ස්ථීර වශයෙන්ම නිවන් මඟ සම්පූර්ණ කළා. එයා දෙව් මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූ කෙනෙක් වෙනවා කියලා සාරාංශ කරලා කිව්වොත් කියන්නේ කොහොමද කියලා ඇහුවා. එහෙමයි ස්වාමී. මේ කියන්නේ කෙනෙක් අරහත්ත්වයටපත් වුණා. නිවන් දැක්කා කියලා කියන්නේ කොහොමද කියලා කෙටියෙන් කිව්වොත් එහෙම. ඒ ටිකම මේ සක්දෙවිඳු කියන්නේ තණ්හාව ගෙවලා දාලා තණ්හාව ගෙවලා මෙතන විමුක්තියටපත් වෙන්නේ. විමුක්තියටපත් වෙලා ඒතර දුකින් නිදහස් දුක් නිමා කරලා ස්ථීර වශයෙන්ම නිවනටපත් වෙලා ඒ වචනවල ස්ථීර වශයෙන්ම බ්‍රහ්මචාරී වෙලා ඊළඟට ස්ථීර වශයෙන්ම නිවන් මඟ සම්පූර්ණ කරලා ඊට පස්සේ දෙව් මිනිසුන්ට ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙනවා කියලා කියන කාරණේ සාරාංශ කරලා කෙටියෙන් කිව්වොත් ඒක කොහොමද කියන්නේ කියලා කියනවා. එහෙමයි. එතකොට මෙතන මේ දෙවි අහන්නේ මේ කෙටියෙන් කිව්වොත් කියලානේ. මේකේ අටුවාවේ තියෙනවා මහත්තයා මේ වෙනකොට මේ සක්දෙවිඳුට එකපාර හිතට ඇති වෙච්ච අදහසක් මේ. ඒ කියන්නේ එයා නන්දන වනයේට මට මතක හැටියට මේ සතුටු වෙන්න දිව්‍ය පිරිස පිරිවරාගෙන ඒ රාවණ ඇතු පිටින් යන්න යනකොට තමයි මෙයාට හිතිලා තියෙන්නේ මම භාග්‍යවතුන් ළඟට ගිහලා මේක අහන්න ඕනේ කියලා. එතකොට ඒ දෙව් පිරිස ඒ රාවණ ඇතා සතරාරම් දෙවිවරු සිව් දිසාවේ ඉඳලා දිව්‍ය අප්සරා එහෙමම තියලා තමයි මෙයා ඇවිල්ලා තියෙන භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න යන්නේ. මුණ ගැහෙන්නේ. මේ කාරණේ අහගන්න. එතකොට මෙයාට දැන් මේක කෙටියෙන් නිහන්නේ. ඒතර විස්තර කර කර දේශනා කරොත් මෙයාට කල් යනවන්නේ. පිරිස සතුටු වෙන්න බලාගෙන දැන් අපිත් කියන්නේ නේ මොනවා හරි වැඩකට යන ගමන් චුට්ටක් ඉන්න මම මේ ගමන ගිහිල්ලා එන්නම් කියලා. පොඩ්ඩක් ආන් ඒ වගේ කියන අටුවාවේ හැබැයි විස්තරේ තියෙන්නේ. මෙයා මේ සක්දෙවිඳු අර සතුටු වෙන්න යන ගමන් උද්‍යානට යන ගමන් තමයි භාග්‍යවතුන් වහන්සේ බහැ දකින්න ආවා කියලා කියන්නේ. එතකොට එයාට දැන් අර දෙව් පිරිස බලාගෙන ඉන්න මේ සක්දෙවිඳු වෙනකන්. ඒක නිසා මේක සාරාංශ කරලා කෙටියෙන් කියන්න කියලා කිව්වා. එතකොට භාග්‍යවතුන් වහන්සේ මහා කාරුණිකයි. උන්වහන්සේ දේශනා කරනවා පින්වත් දෙවිඳ ඔන්න කෙනෙකුට අහන්න භික්ෂුවට නැත්නම් ශ්‍රාවකයාට අහන්න ලැබෙන මෙහෙම. ඒ තමයි කිසි දෙයක් ගැන තණ්හාවෙන් බැස ගන්න සුදුසු නැහැ. කිසිම දෙයකට ආස කරන්න තණ්හාවෙන් බැස ගන්න හොඳ නැහැ කියලා අහන්න ලැබෙනවා. එතකොට එයාට එහෙම අහන්න ලැබුණාට පස්සේ කිසි දෙයක් ගැන තණ්හාවෙන් බැස ගන්න සුදුසු නැහැ කියලා එයා හැම දෙයක්ම අවබෝධ කරනවා. එහෙම අවබෝධ කරලා හැම දෙයකම යථාර්ථයේ විනිවිද දකිනවා. හැම දෙයක්ම විනිවිද යථාර්ථය දැක්කට පස්සේ එයා මේ හැම දෙයක්ම මේ අවබෝධ කරගෙන විනිවිද යථාර්ථය දැක්කට පස්සේ ආන්ගේ දැකපු කෙනා යම්කිසි වේදනාවක් විඳිනවා නම් ඒක සැප වේදනාවක් වෙන්න පුළුවනි. නැත්නම් දුක් වේදනාවක් වෙන්න පුළුවනි. එහෙම නැත්නම් මධ්‍යස්ථ වේදනාවක් වෙන්න පුළුවනි. ඒ හැම වේදනාවක්ම ඒ කියන්නේ ඒ සැප වේදීම හෝ දුක් විඳීම හෝ උපේක්ෂා විඳීම හෝ ඒ සියලු වේදනා ගැනම
අනිත්‍ය දකිමින් ඉන්නවා. වේදනාව හට අරගෙන නැති වෙලා අනිත්‍ය දකිමින් ඉන්නවා. ඒ වගේම නොයල්ම දකිමින් ඉන්නවා. මේ ඒ විඳීම් ගැන අපිට ආසාව ඇති වෙන්නේ. ආන් ඒව ගැන නොයල්ම දකිමින් ඉන්නවා. ඒ වගේම ඇල්ම නිරුද්ධ වීම දකිමින් ඉන්නවා. ඇල්ම දුරු වීම දකිමින් ඉන්නවා. ඔහු ඔය විදිහට ඒ හැම වේදනාවක් ගැනම අනිත්‍ය දකිමින් ඉන්නකොට, නොයල්ම දකිමින් ඉන්නකොට, ඇල්ම නිරුද්ධ වීම දකිමින් ඉන්නකොට, ඇල්ම දුරු වීම දකිමින් ඉන්නකොට මේ ලෝකේ කිසිවකට බැඳෙන්නේ නැහැ කියලා කියනවා. මම මගේ ආත්මය නිට්ටයයි සුඛයි ආත්මයි කියලා එහෙම බැඳෙන්නේ නැහැ. නොබැඳී ඉන්නකොට කිසි දෙයකට බැඳෙන්නේ නැත්තම් ඇලෙන්නේ නැහැ කියලා කිව්වා ඒ දෙයට. අපි බැඳීමත් එක්ක තමයි ඇලීම තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා නොඇලී ඉන්නකොට නිදහස්. බැඳෙන්නේ නැහැ, බැඳෙනකොට ඇලෙන්නේ නැහැ. බැඳෙන්නේ නැහැ, බැඳෙන්නේ නැතිකොට ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැති වෙනකොට එයා නිදහස් වෙනවා. එතකොට තමා තුළම පිරිණිවීමටපත් වෙනවා කියන්නේ. කෙලෙස් නැති නැතකොට ඉපදීම ක්ෂය වෙනවා. බඹසර ජීවිතේ සම්පූර්ණ කළා. කල යුත්තේ කළා. නිවන පිණිස අපව කරන දෙයක් නැහැ කියලා දැනගන්නවා කිව්වා. ස්වාමීනි වේදනාව විස්තර වශයෙන් මම මේ දේශනාව දැන් විස්තර වශයෙන් ටිකක් කියලා දෙන්නම් ඊට පස්සේ හරිද? මෙහෙම කියලා බුදුරජාණන් දේශනා පින්වත් දෙවිද කෙනෙක් තණ්හාව ගෙවා දාලා විමුක්තියටපත් වෙලා ස්ථිර වශයෙන්ම දුක් නිමා කරලා නිවනටපත් වෙලා ස්ථිරව බ්‍රහ්මචාරී වුණොත් එහෙම ස්ථිර නිවන් මඟ අවබෝධ කරලා දේව මිනිස් ශාස්ත්‍රූ කෙනෙක් වෙනවා කියලා කිව්වොත් එහෙම එයාගෙන සාරාංශ කරලා කියන්න තියෙන්නේ ওই ටික තමයි කියලා කියනවා. දැන් අපි ඒ කාරණේ විස්තර වශයෙන් ටිකක් ඉගෙන ගනිමු. එහෙමයි. ඔන්න බුදුරජාණන් දේශනා කරා සක්දේව දෙවියන් තණ්හාව ක්ෂය කරලා දාලා විමුක්තියටපත් වෙලා ස්ථීර වශයෙන්ම නිවනටපත් වෙලා බ්‍රහ්මචාරී වෙලා ඊපස්සේ දේව මිනිස් ශාස්ත්‍රූ කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. එහෙමයි සර්. භාග්‍යවතුන් දේශනා කරා භික්ෂුවකට නැත්නම් ශ්‍රාවකයට අහන්න ලැබෙනවා කිසිම දෙයක් ගැන තණ්හාවෙන් බැස ගන්න සුදුසු නැහැ කියලා. දැන් අපි අපේ ජීවිතය අපි ශ්‍රාවකත්වයට පැමිණිලා අපි මේ ස්වාමීන් වහන්සේලාට පැවිදි වෙලා ගිහි පින්වතුන් හැටියට තෙරුවන් සරණ ගිහිල්ලා මේ ජීවිතය ගත කිරීමේ අපේක්ෂාව තමයි අපි නිවන් දැකීම. ඉතින් නිවන් දකින්න නම් අපිට ආසාවත් හරින්න ඕනනේ. එහෙමයි. ආසාව දුරු කරන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා කිසිම දෙයක් ගැන තණ්හාවෙන් බැස ගන්න සුදුසු නැහැ කියලා. කිසිම දෙයක් කියන්නේ. එහෙමයි. කිසිම දෙයක් කියලා කිව්වම මේ ලෝකේ අපිට ගන්න පුළුවන් දැන් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. දැන් අපේ ජීවිතය ගත්තොත් ඔය පහනේ තියෙන්නේ. දැන් රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය. ඔයිට අමතරව දෙයක් තියෙනවද? ඊට අමතරව නැහැ සර්. එතකොට ඒ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාස්කන්ධේ අතීත, අනාගත, වර්තමාන, ආධ්‍යාත්ම, බාහිර, ගොරෝසු, සියුම්, හීන, ප්‍රනීත කියලා කාලය හා අවකාශ අතර පවතිනවා. ඉතින් මේ තමයි දැන් අපිට බැඳෙනවා නම් බැඳෙන්න තියෙන මේ රූපයකට. දැන් බලන්න අපේ හිත ආස කරනවා නම් මහත් ආස කරන්න තියෙන්නේ එක්ක අතීතයේ නිරුද්ධ වෙලා ගියපු රූපෙට. එහෙමයි සර්. නැත්නම් අනාගතේ හටගන්න රූපයකට. නැත්නම් වර්තමානයේ පවතින රූපයකට. එක්ක තමා කියන සලකන රූපෙට. නැත්නම් බාහිර රූපයකට. එක්ක ගොරෝසු රූපයකට. එක්ක සියුම් රූපයකට. එක්ක හීන රූපයකට. එක්ක ප්‍රනීත රූපයකට. එක්ක ළඟ තියෙන රූපයකට. එහෙම නැත්නම් දුර තියෙන රූපයකට. අපේ හිත රූපයකට කියලා බැඳෙන තියෙන ඔය 11 ආකාරයේ පවතින රූප උපාදානස්කන්ධයකට. රූපස්කන්ධයට බැඳෙනවා. එතකොටනේ රූප උපාදානස්කන්ධය වෙනවා කියන්නේ. ඒතර හැම දෙයක්ම අවබෝධ කරගන්න ඕනේ කියලා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහපුවාම එයා දන්න හැම දෙයක්ම කියලා කියන්නේ මේ රූපය. ඒතර රූපේ තියෙන යම් ආකාරද ඒ අතීතයේ නිරුද්ධ වෙලා ගියපු රූපත් සතර මහා ධාතු. අනාගතේ හටගන්න රූපත් සතර මහා ධාතු. වර්තමානයේ යම් තාක් පවතින දේශීය රූපත් සතර මහා ධාතු. එහෙමයි. තමායයි සලකන රූපෙත් සතර මහා ධාතු. බාහිරයයි සලකන රූපත් සතර මහා ධාතු. ගොරෝසු විදියට තිබ්බත් සතර මහා ධාතු. සියුම් විදියට තිබ්බත් සතර මහා ධාතු. හීන විදියට තිබ්බත් සතර මහා ධාතු. ප්‍රනීත විදියට තිබ්බත් සතර මහා ධාතු. දුර තිබ්බත් සතර මහා ධාතු. ළඟ තිබ්බත් සතර මහා ධාතු.
එතකොට සතර මහා ධාතු කියන්නේ පොළොවට පස් වෙන දේවල්, ජලයේ දී වෙන දේවල්, උණුසුම, හමාගෙන යන දේවල්. එයා තවත් විමසීමස බලන පඨවි ධාතු මේවා, ආපෝ ධාතු මේවා, තේජෝ. මේ වගේ මම කියලා දෙයක් නැහැ, මගේ ආත්මය කියලා දෙයක් නැහැ කියලා දකින්න. ඒතර සියල්ල රූපේ සම්බන්ධයෙන් සියල්ල අවබෝධ කරගත්තා. වේදනාව තියෙනවා දැන් බුදුරජාණන් දේශනා කළා තියෙනවා දැන් මේ ස්පර්ශ ආයතන හය ඔස්සේ පස්සපච්චය වේදනානේ ස්පර්ශය නිසා විඳීම් හට ගන්න. ඒ විඳීම් තියෙන සැප විඳීම්, දුක් විඳීම්, උපේක්ෂා විඳීම් කියන. ඊට පස්සේ ඇසෙන් සැප දුක් උපේක්ෂා විඳීම් හට ගන්නවා, කනෙන් සැප දුක් උපේක්ෂා විඳීම් හට ගන්නවා කියලා ඉවරලා මේ විදිහට 18ක් වෙනවා. ඊට පස්සේ ඒක මේ සාමිස, නිරාමිස කියලා 36ක් වෙනවා. ඊට පස්සේ අතීතයේ සාමිස, අනාගතයේ සාමිස, වර්තමානයේ සාමිත, අනාගතයේ ඊට පස්සේ වර්තමානයේ ඊට පස්සේ ওই විදිහට ආමිස, නිරාමිස, අතීත, අනාගත, වර්තමාන ওই විදිහට මේ වේදනාව පැතිරලා යනවා. 36 108 ආකාරයකට පැතිරෙනවා. එතකොට මේ විදිහට බලනකොට වේදනාව යම් ස්වභාවයන් තියෙනවද? මේ සියල්ල කියන්නේ වේදනාව. ඊට සංඥා, රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. දැන් අපේ ජීවිතේ දැන් බලන්න අද දවස පුරාවට අපි ඇහෙන් රූප හඳුනාගත්තා. කනින් ශබ්ද හඳුනාගත්තා. නාසයෙන් ගඳ සුවඳ හඳුනාගත්තා. දිවෙන් රස හඳුනාගත්තා. කයෙන් පහස හඳුනාගත්තා. මනසින් අරමුණ හඳුනාගත්තා. දැන් ඔයිට අමතරව දෙයක් ඇහැ කන නාසයෙන් දිව කය මනස වෙලා තියෙනවා. සැප දුක් උපේක්ෂා විඳීමින්ද එක කොටසක් ඒක ජීවිතේ. එහෙමයි සර්. ඊළඟට රූප ශබ්ද ගන්ධ සුවඳ රස පහස අරමුණු හඳුනා ගන්නවා තවත් කොටසක්. ඊළඟට චේතන ඇති වෙනවා. චේතන රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා. එකත් කොටසක් ජීවිතේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. දැන් රූපය ගැන චේතනාවක් ඇති වෙන්න බාහිර රූපේ තියෙන්නේ. එහෙමයි සර්. ඒක පේන්න ඕනේනේ. ඒක ඒ බාහිර රූපේ ඇහැ ඉස්සරහට පේනකොට එතන හටගන්නේ විඥානය. දැන් ශබ්දේ බාහිර දෙයක්නේ. එහෙමයි. ඒක අපිට ඇහෙන්න කනේ විඥානේ හට ගන්න ඕනේ. එතකොට විඥානේ දැන් මේ අද දවස පුරා දැන් හිතන්න මේ දේශනාව අහන්න පටන් ගත්ත මොහොතේ ඉඳන් අපේ ජීවිතේ සියල්ල කියලා ගත්තොත් තියෙන පංච උපාදානස්කන්ධ. රූපේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන. දැන් බලන්න ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරනවා. දැන් ස්වාමීන් වහන්සේගේ ජීවිතේ සියල්ල කියලා ගත්තොත් ගන්න තියෙන්නේ මේ ජීවිතේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ රූපය. එහෙමයි සර්. ඊට පස්සේ මේ දේශනාව කරන අතරතුර ඇතින සැප දුක් උපේක්ෂා විඳී. ඊට පස්සේ මේ හඳුනා ගැනීම. දැන් මේ මම පොත බලාගෙන කියලා දෙන්නේ. එතකොට මේ හඳුනා ගන්නව නේද මම මෙහෙම තියෙනවා කියලා. එහෙමයි. හඳුනා ගන්නවා. ඊළඟට චේතන ඇති වෙනවා. දැන් මෙහෙම කිව්වොත් හරි මේක මෙහෙම කිව්වොත් තව තේරෙයි මේක මෙහෙම කළා කිව්වොත් තව තේරෙයි කියලා චේතන ඇති වෙනවා. එහෙමයි. ඊළඟට විඥානය ඇති වෙනවා. දැන් මම මේ දේශනා කරනකොට මට මේ කැමරාව පේනවා, ඔබතුමා පේනවා, මේ මල් පේනවා, පොත පේනවා, අකුරු පේනවා. මේ බාහිර තියෙන ඒවා දැනගන්න මොකෙන්ද? විඥානේ. විඥානේ හැමතිස්සෙම ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් මේ වාඩි වෙච්ච වෙලාවෙ ඉඳන් දැන් මේ දේශනා කරනවානේ. එහෙමයි සර්. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඔබ වාඩි වෙලා අහගෙන ඉන්නවා. ඔබ තුල තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. දැන් හිතන්න රූපය කියන කොටස වෙන් කරනවා අපි. දැන් එකටනේ තියෙන්නේ මේ ඔක්කොම ටික. එහෙමයි සර්. වේදනාව අපි නුවණින් වෙන් කරනවා. සංඥාව නුවණින් වෙන් කරනවා. සංස්කාර නුවණින් වෙන් කරනවා. විඥානෙ වෙන් කරනවා. එතකොට ওই ටික නේද තියෙන්නේ. ඊට පස්සේ අපිට ඒක වෙන් කර තව බලන්න පුළුවන්. දැන් මේ රූපي අතීතයේ නිරුද්ධ වෙලා ගියපු හැටියට තිබුණා. අනාගතේ හට ගන්නවා. වර්තමානයේ පවතිනවා. රූපේම තමායේ සලකන රූපේ. ඊටසේ බාහිර රූප තියෙනවා. ගොරෝසු වට තියෙනවා. සියුම් වට තියෙනවා. හීන ප්‍රනීත දුර ළඟ. දැන් තමා විතරක් කියලා ගත්තොත් බාහිර රූප තියෙනවනේ. එහෙමයි සර්. ඒකට සියල්ල කියලා එන්නේ නැහැ එතකොට එතන. හැබැයි රූප කියලා කියපුවම මේ තමායයි සලකන තමා තුළ තියෙන දේ විතරක් නෙමෙයි. රූප උපාදානස්කන්ධ කියලා කියපුවම මේ සියලු රූප, සියලු වේදනා, ඒක ලස්සන, කැත ඔය ඔක්කොම සංකල්ප ගොඩක් එක්ක තියෙනවා.
අපේ මරණින් මත්තේ දිව්‍ය ලෝකේ ඉපදෙන්න ඕන කියලා දෙවියන් පිළිබඳව ඇති වෙන රූපය. එතනත් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට මේ සියල්ල කිසි දෙයක් ගැන තණ්හාවෙන් බැස ගන්න හොඳ නැහැ කියන. දැන් ඊට පස්සේ ඔන්න පංච උපාදානස්කන්ධයේ සියල්ල කියලා ගන්න පුළුවන්. ආයතනත් ගන්න පුළුවන්. ආයතන කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස. දැන් තමා තුල පවතින ආයතන මේ ආධ්‍යාත්මය. බාහිර ආයතන කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස, අරමුණු. දැන් බලන්න මේ දේශනාව පටන් ගත්ත මොහොතේ ඉඳන් අපිට උනේ ඇහෙන් රූප දැක්කා. කනෙන් ශබ්ද අහනවා. නාසයෙන් ගඳ සුවඳ විඳිනවා. දිවෙන් රස ලබනවා. කයෙන් පහස ලබනවා. මනසින් අරමුණු හිතෙනවා. ඔය ටිකනේ. එතකොට මේ ඇස කියන්නේ නාම රූපෙන් හටගත්ත දෙයක්. කන, නාසය, දිව, කය, මනස නාම රූපෙන් හටගත්තා. රූප, ශබ්ද, ගඳ, සුවඳ, රස, පහස මේවා සතර මහා ධාතුන් හටගත්තා. අරමුණු නාම රූපෙන් හටගත්තා. ඒකට මේ ඇසයි ඇස, කන, නාසය, දිව, කය කියන ආධ්‍යාත්ම ආයතන, බාහිර රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස, අරමුණු කියන ඒවා විඥාණයෙන් දැනගත්තා. එතකොට ඒ කරුණු තුන එකතු වෙන ස්පර්ශය. ස්පර්ශ නිසා විඳීමක් ඇති වෙනවා. හඳුනා ගැනීමක් ඇති වෙනවා. චේතනාවක් ඇති වෙනවා. දැන් මේ දේශනාව කරන අතරතුර ඔබට මේක තේරෙනවා නම් සැප විඳීමක් ඇති වෙන සමහර විට. නැත්තම් මේක තේරෙන්නේ නැත්නම් සමහරට අනේ මට මේක තේරෙන්නේ නැහැ නේ කියලා මොන හරි දුක් විඳීමක් ඇති වෙනවා. එහෙම නැත්තම් සැපකුත් නැහැ දුකකුත් නැහැ ඔහි අහගෙන ඉන්නවා. උපේක්ෂා විඳීමක් ඇති වෙනවා. ඊට පස්සේ හඳුනා ගන්නවා මේ අපමාදින සම්පාදිත වැඩසටහන යන වෙලාව. මේ ස්වාමීන් වහන්සේ දැන් බණ කියන්නේ. ආද ඉගෙන ගන්න මේ දේශනාව හඳුනා ගැනීමක්. එහෙමයි සාම. ඊට පස්සේ චේතන ඇති වෙනවා. දැන් මම මේ කියන දේට අනුව ඔබේ හිතේ චේතන ඇති වෙනවා. එතකොට මේ ටික නෙවෙන්නේ සියල්ල කියන්නේ ওই ටික. ඔව්. මේ හැම දෙයකම ලක්ෂණය තමයි අනිත්‍යයි. වෙනස් වෙනවා. තමාගේ වශයෙන් පවත්වන්න බෑ. නැසී වෙනසී යන දේවල්. එතකොට මේ විදිහට අහන්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඉගෙන ගන්න කෙනාට කිසි දෙයක් ගැන තණ්හාවෙන් බැස ගන්න හොඳ නැහැ. දැන් අනිත්‍ය රූප වේදනා සංඥා සංකාර විඥාන තියෙනවා. නාම රූපෙන් හටගන්න සතර මහා ධාතුන් හටගන්න මේ ඇස කන නාසය දිව කය මනස රූප ශබ්ද ගන්ධ සුවඳ රස පහස අරමුණු විඥාන වේදන ස්පර්ශ චේතන මේ සංඥා වේදනා තියෙනවා. ස්වාමීනි අවබෝධ කරනකොට දැන් කලින් අවස්ථාවේ ඔබ වහන්සේ අපිට මතක් කරලා දුන්නා වගේ රූපය වශයෙන් හිතන පිළිවෙලකුයි ආයතන වශයෙන් හිතන පිළිවෙලයි ඒ කොටස් දෙකක් මං කිව්වේ. ඒකට සියල්ල අවබෝධ කරගන්න ඕනේ කියලා කියපුවාම කෙනෙක්ට ස්කන්ධ හැටියට බලන්න පුළුවන්. කෙනෙකුට ධාතු හැටියට බලන්න පුළුවන්. කෙනෙකුට ආයතන හැටියට බලන්න පුළුවන්. කෙනෙකුට පටිච්චසමුප්පාදයට බලන්න පුළුවන්. ඒ බලන්නේ මහත්ය මේ හේතුඵල ධමයක්. මෙතන මගේ ආත්මික දැන් අපි ආසාව දැන් අපි හිතමු දැන් හිතන්න මේ රූපේ දැන් මං බණ කියන ස්වාමීන් වහන්සේ මේ රූපේ ගැන මට ඇල්මක් තියෙනවා. එහෙමයි සර්. දැන් ඔබතුමාගේ රූපේ ගැන ඇල්මක් නැද්ද? තියෙනවා. තණ්හාවක් තියෙනවා. ධර්මය අහන ඔබට නැද්ද ඔබ ගැන ඔබේ රූපේ ගැන ආසාවක්? තියෙනවා. දැන් සැප දුක් උපේක්ෂා විඳීම් ඇති වෙනවා. ඒ විඳීමට අපි ආස කරන්නේ නැද්ද? ආස කරනවා. අපි හඳුනා ගන්නවා. දැන් හිතන්න මම මෙහෙම කරලා මේ අත බලනවා. මෙහෙම නියපොත්ත බලනවා. එතකොට අපි කණ්ණාඩි ළඟට ගිහලා මූණ බලනවා. හඳුනා ගැනීමක් නේද ඇති වෙන්නේ? එහෙමයි. ඒතර මම මේ කතා කරන දේ මටම ඇහෙනවා. ශබ්ද හඳුනා ගන්නවා. ගන්ධ සුවඳ හඳුනා ගන්නවා. ඊපස්සේ මේ රස හඳුනා ගන්නවා. පහස හඳුනා මේ හඳුනා ගන්න දෙයට අපේ හිත බැඳිලා යනවා ආස කරනවනේ. විදීමට ආස කරනවා, හඳුනා ගැනීමට ආස, චේතනාවට ආස කරන්නේ නැද්ද අපි? ආස කරනවා. වෙන් වශයෙන් බැලුවොත් එහෙම චේතනා පහල කරමි චේතනා පහල වෙනකොට ඒකට අපි ආස කරනවා. ඒකනේ අපි කල්පනා කරනවා. හේ කල්පනා කර කර ඉන්නේ ආස කර කර. විඥාණය හට ගන්නකොට ඒකටත් ආස කරනවා. මේ ආස කරන්නේ ආසාව ඇති වෙන හැම මොහොතකම අපේ තියෙන නිට්ටයයි කියන අදහස. සැපයි කියන අදහස. ආත්මයි කියන අදහස. සුභයි කියන අදහස. හැබැයි මේ රූපේම අනිත්‍යයි සතර මහා ධාතුන් හටගත්ත වෙනස් වෙලා යනවා කියලා අපි අනිත්‍ය දකිනවාද? මේ අනිත්‍ය රූපයට ඇල්ම නිසා මට කර්ම සකස් වෙලා මේ ජීවිතේත් දුක් විඳින්න වෙනවා, පරලොවත් දුක් විඳින්න වෙනවා කියලා මේ කය අනිත්‍ය නිසා දුක් බව තේරුනොත් එහෙම රූපය. ඊට පස්සේ අනිත්‍යයි දුකයි ඒක වෙනස් වෙනවා නම්
මෙතන මගේ ආත්මය කියලා පවත්තන්න දෙයක් නැහැ කියලා තේරුම් ගන්න අනාත්මයි කියලා කියනවා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ මේක අසුභයි කියලා දන්නවා. එහෙම තේරෙනකොට ඔය අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි කියලා තේරෙන්න මේ රූපේ කෙරේ අපේ තියෙන ඇල්මට මොකද වෙන්නේ? ඒක තුනේ වෙනවා ඇල්ම දුර වෙනවා. ස්වාමීනි දැන් අපිට ප්‍රිය රූපයක් මේ ඇහැ ඉදිරියට ආවට පස්සේ ප්‍රියමනාප හිත සතුටටපත් වෙනවා. සමහර වෙලාවට අපි ඒකම මේ පමණ අරගෙන කරබන ඉන්න එකනේ කරන්නේ ස්වාමීනි. ඒකට බැඳී යන එකනේ. බැඳී යන්නේ. ඒ බැඳී යන්නේ මොකටද? අපි ප්‍රകൃතිය මේ කෙලෙස් වලින් යුක්තව අපි ඉන්නේ. එහෙමයි සර්. අපි රාගයේ තියෙනවා, ද්වේෂයේ තියෙනවා, මෝහයේ කියන අකුසල් මුල් තියෙනවා. එහෙයි. නොයේ කටගන්න බය, වෛර, පරිගැනීම් එකට එක කිරීම, ලෝභ ආදී ආසා ගොඩාක් තියෙනවා අපි. අවිද්‍යාවෙන් වැහිලා, තණ්හාවෙන් බැඳිලා. බුදුරජාණන් දේශනා කරේ අවිජ්ජා නීවරණාන සත්තාන තණ්හා සංයෝජනාන සන්දාවිතං සංසරිතං පුබ්බා කොටින පඤ්ඤායති කියලා. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිච්ච කෙනාගේ ඉපදි මෙරි යන සසර ගමන කෙලවරක් වෙන්නේ නැහැ. දැන් අපි අවිද්‍යාවෙන් තණ්හාවෙන් යුක්තව ඉඳලා කර්ම සකස්ලා තමයි මේ ජීවිත උපත කරාවේ. ස්වාමීනි තණ්හාවෙන් බැඳෙන්නේ අවිද්‍යාව නිසාද? අවිද්‍යාව නිසා තමයි තණ්හාවෙන් බැඳෙන්නේ. එහෙමයි. විද්‍යාව කොහොමද ස්වාමීනි? විද්‍යාව කියන්නේ මේ අනිත්‍යයි දුකයි වෙනස් වෙනවා මේවා අසුබයි මේවා තමාගේ වශයෙන් පවත්වන්න බෑ කියලා. එහෙමයි සර්. දියුණු කරපු ප්‍රඥාවෙන් යමක් දකිනවද ඒක විද්‍යාව. එහෙමයි. විද්‍යාව ඇති වෙනකොටම ඇත්ත දකිනකොටම විමුක්තිය ඇති වෙනවා. තණ්හාව නැතුව යනවා. බැඳීම නැතුව යනවා. බැඳීම නැතුව යනවා. එහෙමයි ස්වාමී. ඉතින් ඒකට බුදුරජාණන්සේගේ ධර්මය අපි නිතර අහහ මේවා කියන්නේ මේ හේතුඵල දහම මේවා අනිත්‍ය වෙන්නේ ඇයි දුකක් වෙන්නේ කොහොමද කියලා හොඳට අපි විමස බලන්න ඕනේ. එහෙමයි සර්. ඒතර මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා දෙයක් නැහැ කියලා තේරෙන්න මේවා ගැන තියෙන ඇල්ම දුර වෙලා යනවා. ඒතර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අපිට අහන්න ලැබෙන ශ්‍රාවකයට කිසිම දෙයක් ගැන තණ්හාව බැඳෙන්න සුදුසු නැහැ කියලා. කිසිම දෙයක් ගැන තණ්හාව බැඳෙන්න සුදුසු නැහැ කියපුවා එයා දන්නා මේ කිසිම දෙයක් කියන්නේ මොකද්ද කියලා. එතකොට හැම දෙයක්මනේ. කිසිම දෙයකට තණ්හාවෙන් බැඳෙන්න හොඳ නැහැ කියන්නේ මේ ලෝකේ තියෙන කිසිම දෙයකට තණ්හාවෙන් බැඳෙන්න හොඳ නැහැ. මේ ලෝකේ තියෙන හැමදේම කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. ඇස රූප කන ශබ්ද නාසය ගඳ සුවඳ දිව රස කාය පහස මනස අරමුණු. ඔය ටෙඩි මේ ලෝකේ තව මොනවද තියෙන්නේ කියන්නකෝ. වෙන නැහැ නේද? වෙන නැහැ. ඊට පස්සේ ආයතන ඔස්සේ ඇති වෙන ස්පර්ශ විඳීම් හඳුනා ගැනීම චේතනා. ඔය විදිහට මේ සියල්ල කියලා කියන්නේ මෙන්න මේ ටික අපි අම්මා කිව්වත් තාත්තා කිව්වත් බිරිඳ කිව්වත් දරුවෝ කිව්වත් ගෙදර දොර කිව්වත් යාන වාහන කිව්වත් හරක බාන කිව්වත් මිල මුදල් කිව්වත් එහෙමයි. මේ ඔක්කොම ඒ නම් හඳුන්වලා තියෙනවා. දැන් බලන්න අපි මේ මලට මල කියනවා. අර මලටත් මල කියනවනේ. එහෙමයි සර්. හැබැයි මල කියලා හඳුන්වන්න පුළුවන්. මේ මල් හදලා තියෙන්නේ මොනවා හරි ද්‍රව්‍යයකින් අපිට රෙදි වලින් කියලා ඉවරයි. එතකොට මේ මල් හදලා තියෙන රෙදි වලින් කියන එක. දැන් අපි මේ මලටම ඊට පස්සේ නම් දීලා තියෙනවා ඔන්න නෙළුම් මල රෝස මල කියලා. එහෙමයි. ඊට පස්සේ අපි ඒකත් වෙන් කරනවා සුදු නෙළුම් රතු නෙළුම් කියලා. ඊට පස්සේ තැඹිලි රෝස මේ රෝස පාට රෝස මල් මේ ඔක්කොම ඒ දේවල් විදීම් හඳුන ගැනීම චේතනත් එක්ක ඇති වෙන විවාහාර මාත්‍රයක්. එහෙමයි සර්. හැබැයි මේවා ඒ වගේ තමයි සජීවී අජීවී හැම දෙයකම. දැන් මේ කෙස් කියලා කියන පඨවි ධාතු. ලොම්. එතකොට ඒ කෙස් ලොම් නියපොතු සම්මස්වා නහර වලින් හැදිච්ච රූපයකට අපි ලස්සන එකක් කියලා කියනවා. කැතේ එකක් කියලා කියනවා. ඊට පස්සේ ඒකට අනුව අපිට චේතන ඇති වෙනවා. මේ ඔක්කොම හේතුඵල ධමයක් තියෙනවා. මේ හැම දෙයක්ම අයිති මේකට. මේ හැම දෙයකටම අනවබෝධය නිසා අපේ හිතේ ආසාව ඇති වෙන ස්වභාවයෙන් යුක්තයි. ආසාව ඇති වෙන්නේ දැන් අපි තුන් මේ මලට ආසයි තියෙනවා කියලා හිතන්නකෝ. මේ මලට ආසය ඇති වෙන්නේ ඇති වෙන ස්වභාවයක් අපේ හිතේ තියෙනවනේ ඒ ඇති වෙන්නේ මේ මලේ ඇත්ත ස්වභාවය දන්නේ නැති නිසා අපි. එහෙමයි සර්. මේ මල කියලා කියන්නේ අනිත්‍ය දෙයක්. වෙනස් වෙන දෙයක්. නැසිලා වෙනසිලා යන දෙයක්. ඒතර එතන රූපේ හැමම තියෙනවා. සංකල්පීය වශයෙන් අපි ඒක ලස්සනයි මෙහෙමයි මෙච්චර වටිනවා කියලා අපි ඒකට ආස කරනවා. හැබැයි මේ ආසාව කියන්නේ අනිත්‍ය වෙලා යන දෙයක්. දැන් මේ මල වගේම තමයි ඔබ යාන වාහන, ගෙවල් දරවල්, බිරිඳ, ස්වාමි පුරුෂයා, දරුවෝ ඔක්කොම සතර මහා ධාතු. එහෙමයි සර්. ඊට පස්සේ විඳීම් හඳුනා ගැනීම චේතනා. ඉතින් මේ විදිහට
බුදුරජාණන් දේශනා කළ කිසිම දෙයක් ගැන තණ්හාව බැඳෙන්න සුදුසු නැහැ කියලා. එතකොට බුදුරජාණන් දේශනා කරන ওই විදිහට ඇහුවට පස්සේ කිසිම දෙයකට තණ්හාව බැඳෙන්න සුදුසු නැහැ කියලා ඒක අවබෝධ කරගන්න. අවබෝධ කරන්නේ කොහොමද? දැන් අපි හිතමු පංච උපාදානස්කන්ධේන රූප සතර මහා ධාතුන් හටගත්ත දෙයක්. සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ පඨවි ධාතුම කෙස්ලොම් නියපොතු දත් සම්මස්නහර ආපෝ ධාතු පිතසෙම සැරව තේජෝ ධාතු. ඒ වගේම බාහිර යම් තාක් පොළොවට පස්සෙන් තියෙන ඒ පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට මේ මහ පොළොව පව අනිත්‍ය වෙලා යනවා. මහා සාගරය අනිත්‍ය වෙලා යනවා. මහා ගින්න විනාශ වෙලා නිමිලා යනවා. මහා සුලග නැති වෙලා යනවා. මේ ඩිංගිත්තක් තියෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ මොනවාද? මේ හැම දෙයක්ම අනිත්‍යයි. ඊට පස්සේ මේ විදීම දිය බුබුලක් වගේ මොහොතින් මොහොත හට අරගෙන නැති වෙලා යනවා. සංඥා මිරිගුවක් වගේ ඇත්ත ස්වභාවය නැහැ හිතෙන්ට ගිහිල්ලා බලනකොට. චේතනාව කෙහෙල් කොටම් වගේ විඥානේ මායාකාරයක් වගේ මේ වගේ මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා දෙයක් නැහැ කියලා උද්දට විමසීමසේ අවබෝධ කරගන්න. භාග්‍යවතුන් දේශනා කරනවා ආන්න එහෙම අවබෝධ කරගෙන හැම දෙයක්ම විනිවිද යථාර්ථය දකිනවා. දැන් වෙලාව අපිට තියෙන කාලේ අඩුයි නේ. එහෙමයි. මම රූපිය විනිවිදා දකින්න හැටි චුට්ටක් කියන්නම්. අවසරයි ස්වාමී. ඔන්න දැන් මෙතන ස්වාමීන් වහන්සේ ඉන්නවා. දැන් මේ රූපෙට මමත් ආස කරනවා. මමහිට බාහිර බලන කෙනෙකුත් ආස කරන්න පුළුවන් නේ. ඉතින් මම බාහිර බලන කෙනෙකුට බල්ල ඉවරලා හාෂෝක් ලස්සනයි මෙහෙමයි කියලා හරි එහෙම දෙයක් තියෙනවනම් ආඩම්බරුණුත් හරිද? ඒක මුලාවටයි දෙයක්. හැබැයි මම හිතනවා මෙහෙම. මම ඇස් පියාගෙන හරි ඇස් අරගෙන හරි භාග්‍යවතුන් ධර්මයට අනුව හිතනවා මේ කය කියන්නේ සතර මහා ධාතුන් හටගත්ත දෙයක්. මේ කය කියන්නේ අම්මගේ තාත්තගේ එකතු වීමෙන් හටගත්ත දෙයක්. කර්මානුරූපව සකස් වෙච්ච දෙයක්. ඊට පස්සේ මේ කෑමෙන් බීමෙන් නඩත්තු කරන්න ඕන දෙයක්. නාවල පිරිසුදු කරලා තියන්න ඕන දෙයක්. වහා නැසී වෙනසී යන දෙයක් කියලා ඔන්න මේ රූපය ගැන මූලික හඳුනා ගැනීමක් ඇති කරගන්න. ඇති කරගෙන ඊට පස්සේ මේ කයේ තියෙනවා මේ රූපයේ තියෙන පඨවි ධාතු කියලා මුලින් තේරුම් ගන්න. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. මේ කයේ තියෙන පඨවි ධාතු මොනවද දැන් විනිවිද දකින්න හැටි. මේ කයේ තියෙන පඨවි ධාතු කොටස් 20ක්. කෙස්, ලොම්, නියපොතු. දැන් මං හිතමුකෝ මම මේක කෙස් ටික ගලවලා අරන් පැත්තකින් තියා ගන්නවා. ලොම් ටික අරන් පැත්තකින් තියා ගන්නවා. නියපොතු තවත් අපි හිතමු මෙහෙම පහේ පෝලිං 4ක් තියෙනවා කියලා. කෙස් තියෙනවා, ලොම් තියෙනවා, නියපොතු ටික ගලවලා ඉවර වෙලා නියපොතු ටික තිබ්බා. ඊට පස්සේ දත් ටික ගලවලා දත් ටික තිබ්බා. හම ගලවලා ඉවරලා හම තිබ්බා. ඔන්න පළවෙනි පේලි. කෙස්, ලොම්, නියපොතු, දත් සම. ඊට පස්සේ මේ ශරීරය අර සත්තුන්ගේ මස් මෙව්ව කරගන්නවා වගේ සූරලා මස් ටික අරගෙන මස් ටික භාජනයකට දාගන්නවා. මස්. ඊට පස්සේ නහර වැල් ටික එකතු කරලා නහර දාගන්නවා. නහර ඇට මිදුළු වකුගඩු. ඔන්න දැන් තියෙනවා කෙස්, ලොම්, නියපොතු, දත් සම මස්, නහර වැල්, ඇට මිදුළු වකුගඩු. ඊට පස්සේ ඔන්න ඊට පස්සේ ගන්නවා හදවත, අක්මාව, පිත්තාශය, බඩදිව, පෙනහළු. දැන් කෑලි ගලවලා වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ මහ බඩවැල, කුඩා බඩවැල, කාපු බීපුව එකතු වෙලා තියෙන බෑග් එකක් වගේ තියෙන ආමාශය, කාපු බීපුව දිරවලා මේ ශරීරය ඇතුලේ තියෙන අසුචි ටික, මේ ඔලු කට්ට ඇතුලේ තියෙන හිස්මල. දැන් බලන්න මේ පුටුවේ මම කියලා හිතා ඉඳපු රූපේ තියෙන කොටස් නෙමේ ඉස්සරහින් තියාගත්තේ. ඊට පස්සේ තව භාජන ටිකක් ගන්නවා. අරගෙන මේ ශරීරයේ එකතු වෙන පිත අරන් දානවා ඒකට. සෙම මේ කටෙන් ගලන පෙන තියෙන සෙම දානවා. පිත සෙම ඊට සැරව. ලේ. ඊට පස්සේ දහඩිය. ඊට පස්සේ මේ මේදය, වුරුණු තෙල්, කඳුළු, සොටු, ඊට පස්සේ මූත්‍රා, සඳ මිදුළු කියලා. දැන් තේජෝ ධාතුවත් අපි හිතමුකෝ රශ්මි ගතියක් තියෙන ඕකත් එකතු කරගන්න පුළුවන් කියලා මොන හරි ක්‍රමයකට. එකත් ගන්න. වායෝ මේ උඩ අතට යන වාතය, පසුපසින් යන වාතය, කුස ඇතුලේ තියෙන වාතය මේ ආදී එකතු කරන. දැන් මේ පුටු උඩ මම කියලා හිතපු කෙනා, මම කියලා දැන් අපි හඳුනාගත්ත කතා බහ කරපු කෙනා දැන් තියෙන කොටස් ටිකක් නේ. පඨවි ධාතු 20ක් තියෙනවා, ආපෝ ධාතු 12ක් තියෙනවා, තේජෝ ධාතු 4ක් තියෙනවා, වායෝ ධාතු 6ක් තියෙනවා. දැන් කෙස් ටිකට මොකද වෙන්නේ? ඔන්න අවුවට වේලෙනවා, වැස්සට තෙමෙනවා, පරණ වෙනවා. දැන් මේකට ආහාර ලැබෙන්නේ නැහැ.
දැන් කෙස් ටික ටික දිරනවා. ලොම් ඒ විදිහටම දිරනවා පැහැගෙනවල. නියපොතු ටික පැහැගෙන දිරනවා. සම දත් එහෙමයි. මස් ටික පණුව හැදිලා කොණු වෙලා නැති වෙලා යන මස් නහරවැල් ඇට මිදුළු දැන් මෙහෙම විනිවිද යථාර්ථ දකිනකොට බලන්න මෙතන මේ එකට එකතු වෙලා තියෙනදී වෙන් කර කර බලනවා. දැන් උතන මම කියලා මොකද තියෙන්නේ? එහෙමයි ස්වාමීනි. දැන් වෙන් කර කර බලනකොට මම කියලා දෙයක් හොයාගන්න තිබුණාද? මට මං කියලා දෙයක් තිබුණාද හොයාගන්න? නැහැ ස්වාමීනි. මගේ කියලා දෙයක්? නැහැ. මගේ ආත්මය කියලා දෙයක්? නැහැ. විනිවිද යථාර්ථය දකින්නවා. විනිවිද යථාර්ථය දකිනකොට බුදුරජාණන් දේශනා කරනවා ඒ හැම දෙයක් ගැනම විනිවිද යථාර්ථය දැක්කට පස්සේ ඔන්න දැන් එහෙම දකිනකොට ඒක නුවණක්නේ. ඒක ප්‍රඥාව. එහෙම දැකලා රූපය ගැන, වේදනාව ගැන, සංඥා, සංකාර, විඤ්ඤාණ. මම රූපය ගැන විතරයි කිව්වේ. වේදනාවත් වෙන් කර කර බලන්න පුළුවන්. සංඥා, සංකාර, විඤ්ඤාණ. ඊට පස්සේ ඇස, කන, නාසය, දිව, කය, මනස, රූප, ශබ්ද මේ හැම දෙයක් ගැනම විනිවිද යථාර්ථය දැක්කට පස්සේ ඔන්න දැන් සැප විඳීමක් විඳිනවා. එක්ක දුක් විඳීමක් විඳිනවා. එක්ක උපේක්ෂා විඳීමක් විඳිනවා. ඒ වේදනාවන් අනිත්‍ය දකිනවා. ඇයි දැන් මේ මම කියලා දෙයක් නැහැ, මගේ කියලා නැහැ, මගේ ආත්මය කියලා නැහැ. එතකොට මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා මේ විදිහේ යථාර්ථයෙන් ඉන්න කෙනා දැන් රූපය ගැනත් අවබෝධයක් තියෙනවා. වේදනාව ගැනත් අවබෝධයක් තියෙනවා. සංඥාව ගැනත් අවබෝධයක් තියෙනවා. සංස්කාර ගැනත් අවබෝධයක්. විඥාන ගැනත් අවබෝධයක් තියෙනවා. මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා දෙයක් මේ රූපේ, වේදනාවේ, සංඥාවේ, සංස්කාරේ, විඥානේ නැහැ කියලත් අපි දකිනවා. අතීතේ නිරුද්ධ වෙලා ගියපේ වගේත් නැහැ. අනාගතේ හටගන්න දේවල් වලත් නැහැ. වර්තමානයේ පවතින ආධ්‍යාත්ම, බාහිර, ගොරෝසු, සියුම්, හීන ප්‍රනීත මේ කිසි දෙයක නැහැ කියලා දකිනවා. එහෙම දැක්කට එයාට යම් යම් අවස්ථා කියන්නේ ස්පර්ශය ඇතුළට විඳීමක් ඇති වෙනවනේ. එහෙමයි ස්වාමී. ඒ යථාර්ථය දැකපු කෙනා විඳීමක් විඳිනවා. ඒක සමහර ලස්සන රූපයක් දැකලා තියෙන සැප විඳීමක් වෙන්න පුළුවන්. ඊට පස්සේ මිහිරි ශබ්දයක් අහලා තියෙන සැප විඳීමක් වෙන්න පුළුවන්. මිහිරි ගඳ සුවඳක් විඳලා තියෙන සැප විඳීමක් වෙන්න පුළුවන්. මිහිරි රසක් අනුභව කරලා ලබන සැප විඳීමක් වෙන්න පුළුවන්. මිහිරි පහසක් ලබලා ලබන සැප විඳීමක් වෙන්න පුළුවන්. නැත්තම් ප්‍රියමනාප අරමුණක් ඉදලා තියෙන සැප විඳීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දුක් විඳීම අප්‍රිය අමනාප දෙයක් දැකලා ඇති වෙච්ච දුක් විඳීම. එහෙමයි. අප්‍රිය අමනාප නිന്ദා අපහාසයක් අහලා විඳින දුක් විඳීම. අමිහිරි ගඳ සුවඳක් ආග්‍රහණය කරලා ලැබෙන දුක් විඳීම. අමිහිරි තිත්ත කහට රසක් විඳලා අප්‍රිය අමනාප රසක් විඳලා ලබන දුක් විඳීමක් වෙනවා. අප්‍රිය අමනාප පහසක් වෙන්න පුළුවන්. පහස නිසා ඇතිවෙන දුක් විඳීමක්. අප්‍රිය අමනාප අරමුණක් එක්ක ඇතිවෙන දුක් විඳීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සැපත් නැති දුක්ක් නැති මධ්‍යස්ථ විඳීමක් වෙන්න පුළුවන්. හැබැයි ඒ සියලු විඳීම් අනිත්‍ය දකිමින් වාසය කරනවා. මේ සියල්ලම අනිත්‍ය දුක්ඛ අනාත්ම බව විනිවිද යථාර්ථ දැක්කට පස්සේ විඳීම නැතුව යන්නේ යට විඳින්නවත් තියෙනවනේ ජීවිතේ. රහතන් වහන්සේ සැප විඳිනවා. දුක් විඳිනවා. උපේක්ෂා විඳිනවා. දැන් අපි අහලා තියෙන්නේ මහා කාශ්‍යපයන් වහන්සේ අසනීප වුණාම, මහා මොග්ගල්ලාන් වහන්සේ අසනීප වුණාම භාග්‍යවතුන් වහන්සේ ගිහිල්ලා අහනවා කස්සප ඔබේ කොහොමද දැන් දුක් වේදනා එන්න අඩුවීමක් නේද පේන්නේ වැඩිවීමක් නෙමෙයි නේද කියනකොට කච්චිතේ කස්සප කමනීයං කච්චියාපනයක් කච්චි දුක්ඛා වේදනා පටික්කමන්තිනෝ අභික්කමන්ති මේ දුක් වේදනා අඩුවීමක් නේද තියෙන වැඩිවීමක් නෑ නේද කියලා. එතකොට කස්සපයන් වහන්සේ කියනවා නෙමේ බන්තේ කමනීයං යාපනීයං බාල්හා මේ දුක්ඛා වේදනා බාල්හා මේ දුක්ඛා වේදනා මගේ දුක් වේදනා බාල්හා අභික්කමන්ති වැඩි වෙනවා නෝ පටික්කමන්ති අඩුවීමක් වෙන්නේ නැහැ කියන්නේ. එහෙනම් යථාර්ථ දැකපු කෙනාට විඳීමක් ඇති වෙනවා. එහෙම යථාර්ථ දැක්කට පස්සේ එයා මිදෙන විඳීම සැප විඳීමක් වෙන්න පුළුවන්. දැන් අපි මාගන්ධි සූත්‍රය ඉගෙන ගත්තා. භාග්‍යවතුන් වහන්සේ කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා විඳින යම් සැපයක් තියනවාද? ඒ සැපේ දිව්‍ය සැපයත් ඉක්මවා ගියපු විඳීමක් කියලා. එතනත් විඳීමක් කිය. භාග්‍යවතුන් වහන්සේත් විඳින. රහතන් වහන්සේලාත් විඳිනවා. හැබැයි බුදුරජාණන් දේශනා කරන මේ යථාර්ථ දැක්කට පස්සේ එයා විඳින විඳීම සැප විඳීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දුක් විඳීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම්
උපේක්ෂා විදීමක් වෙන්න පුළුවන්. ආන්ගේ හැම වේදනාවක්ම අනිත්‍ය දකිමින් ඉන්නවා. නොයල්ම දකිමින් අනිත්‍ය වෙනවා දකිනවා. ඒ වගේම කියන්නේ නොයල්ම දකිමින් ඉන්නවා. ඇල්ම නිරුද්ධ වීම දකිමින් ඉන්නවා. ওই විදිහට ඒ සියලු වේදනා ගැන අනිත්‍ය දකිමින් ඉන්නකොට, ඇල්ම දුරු වීම දකිමින් ඉන්නකොට, නොයල්ම දකිමින් ඉන්නකොට, ඇල්ම නිරුද්ධ වීම දකිමින් ඉන්නකොට මේ ලෝකෙ කිසිවකට බැඳෙන්නේ නැහැ. බැඳෙන්නේ නැත්තේ කොහොමද? මම කියලා බැඳෙන්නේ නැහැ. මගේ කියලා බැඳෙන්නේ නැහැ. මගේ ආත්මික බැඳීමක් නැහැ. ඇත්තට අර නෙළුම් කොලේ තියෙන වතුර ටිකක් වගේ. කොලේ තියෙනවා නමුත් කොලෙත් එක්ක එකතු වෙලා නැහැ. ඒ වගේ මේ ලෝකේ එයා සැප දුක් උපේක්ෂා විඳිනවා හඳුනා ගන්න එයා කිසි දෙයකට බැඳෙන්නේ නැහැ කියලා කියනවා. බැඳෙන්නේ නොබැඳී ඉන්නකොට බැඳිලා නැත්නම් ඇලීමක් නැහැ. දැන් නෙළුම් කොලට වතුර වැටුණාට පස්සේ ඒකට බැඳෙන්නේ නැති නිසා ඇලෙන්නේ නැහැ. වෙන් වෙලා තියෙන්නේ. එතකොට එහෙම නොඇලී ඉන්නකොටම තමා තුන පිරිනිවීමටපත් වෙනවා කියනවා. පිරිනිවීමපත් වෙන කෙලෙස් නැති වෙලා යනවා. එතකොට සංයෝජන දුර වෙලා යනවා. ආන් එහෙම වුණාම ඉපදීම නැති වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. කලයුත්ත කළා. ඉපදීම නිවන පිණිසයි කරන්න දෙයක් නැහැ කියලා දැනගන්න. ඔන්න ඔය වගේ භික්ෂුවක් ඉන්නවා නම් එයා තණ්හාව ගෙවා දමලා විමුක්තියටපත් වෙලා ස්ථීර වශයෙන්ම දුක් නිමා කරලා ස්ථීර වශයෙන්ම නිවන් මාර්ග සම්පූර්ණ බ්‍රහ්මචාරී වෙලා එයා දෙව් මිනිසුන්ට ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙනවා කියලා කිව්වා. එහෙමයි ස්වාමී. බුදුරජාණන් ඔය විදිහට දැන් අපි විස්තර වශයෙන් ඉගෙන ගත්තානේ. සග්දේවඳුට අර කලින් කිව්ව විදිහේ කෙටි විස්තරය කිව්වා. සග්දේවඳු සතුටු වුණා මේකට. අනුමෝදන් වුණා. දැන් මෙයා මෙතන බණ ඇහුවට හිත තියෙන්නේ. අර දෙව් පිරිසත් එක්ක සතුටු වෙන්නේ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. එතනම නොපෙනී ගියා. ඔයිට එහා පැත්තට මොග්ගල්ලාණන් වහන්සේ. එහෙමයි. උන්වහන්සේ මේ කතාව අහගෙන හිටියා. මොග්ගල්ලාණන් වහන්සේට හිතෙනවා මේ සග්දේවිදු භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා භික්ෂුවක් තණ්හාව ක්ෂය කරලා ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්නේ දෙව් මිනිසුන්ට මේ ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්නේ කොහොමද කියලා ඇහුවා. භාග්‍යවතුන් වහන්සේත් ඒක සාරාංශ වශයෙන් කිව්වා. හැබැයි මේ සග්දේවිදු මේක තේරුම් අරගෙනම අනුමෝදන් උනේ. තේරුම් ගන්න නැතුවම අනුමෝදන් උනේ කියලා මම බලන්න ඕනේ කියලා උන්වහන්සේ මේ පුරුෂයෙක් බලවත් පුරුෂයෙක් හකුලපු අතක් දෙක් හරි නෙවෙයි. දිගාරින හතක් දිගාරපු අතක් හකුලවන මේ වේගෙන් මෙතේ මිගාර මාතු ප්‍රාසාදයෙන් අතුරුදහම් වෙලා තවුතිසා දෙවියන් අතර පහළ වුණා. මෙන්න යනකොට තනි සුදු නෙළුම ඒක පොණ්ඩරීක කියන උයනේ සග්දේවිදු දිව්‍ය වූ 500ක් තූර්ය වාදයන්ගෙන් සතුටු වෙමින් දෙවිවරුන් එක්ක හොද්ද සාජ්‍ය. දැන් මෙහින් තණ්හාව ෂේ වෙන ඇටි ඇහුවේ. ගිහිල්ලා ඒ නන්දනුවෙන් සතුටු වෙවි ඉන්නවා. එතකොට මොග්ගලයන් වහන්සේ එනවා දැකලා චුට්ටක් නතර කරන්න කියලා සග්දේවිදු ඔක්කොම නතර කරා. නතර කරලා මොග්ගලයන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා මොග්ගලයන් වහන්සේ ඔබ වහන්සේ ගොඩාක් කාලෙකින් ආවේ වඩින්න ඔබ වහන්සේගේ වැඩේම බොහොම හොඳ දෙයක් කියලා ආසනයක් පනවලා පොඩි ආසනයක් කරන් සග්දේවිදු පැත්තකින් වාඩි වුණා. පැත්තකින් වාඩි වුණාම මොග්ගලයන් වහන්සේ ඇහුවා සග්දේවිදුනි ඔබ භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා භික්ෂුවක් තණ්හාව ක්ෂය කරලා දාලා මේ විමුක්තියටපත් වෙන ආකාරය ගැන කෙටියෙන් ඇහුවානේ. භාග්‍යවතුන් වහන්සේ ඔබට ඒක විස්තර කරලා දුන්නා. අපිත් කැමතික ඔය කාරණේ දැනගන්න. එතකොට මේ සග්දේවුදු කියනවා අනේ මොග්ගල්ලායන් වහන්සේ අපිට ඉතින් වැඩේනේ කියලා කිව්වා. ගොඩාක් වැඩ කිව්වා. මේ වැඩවල ඉවරයක් නැහැ කියලා කිව්වා. අනික අපේ වැඩෙහින් තවතිසා දිව්‍යයන්ගේ වැඩෙහින් අනේ ඉතින් අපි කොච්චර හොඳට බණ ඇහුවත් කොයිතරම් ඉගෙන ගත්තත් කොයිතරම් මෙනෙහි කළත් කොයිතරම් මතක තියාගත්තත් කොහෙද මේ වැඩත් එක්ක අමතක වෙනවද කිව්වා. එහෙනම් මේ මනුස්ස ලෝකේ තියෙන ප්‍රශ්නේම සග්දේවිදුන්ට දිව්‍ය ලෝකෙත් තියෙනවා. අමතක වීම කියන එක. එතකොට මොග්ගල්ලායන් වහන්සේ දැන් මෙයාට ඕනේ කතාව වෙනස් කරගන්න. සග්දේවිදුන්ට. එහෙම ඉඳලා මම පරණ සිද්ධියක් කියන්නම් ස්වාමීනි කිව්වා. කියනවා සුරාසර යුද්ධයක් ඇති වුණා. ඒකෙන් මේ සුර වූ දෙවිවරු දිනුවා අසුරයෝ පැරදුනා. එතකොට තමයි වෛජයන්ති කියන ප්‍රාසාදයේ මැව්වේ. අනේ ස්වාමීනි බලන්න එපා මේ ප්‍රාසාදයේ තියෙන ලස්සන තට්ටුම 700ක් තියෙනවා කියලා. හැම තට්ටුවේ මුදුන් වහල 700 බැගින් 700ක් තියෙනවා කියන. එක ශාලාවට දිව්‍ය අප්සරාවන් 7 දෙනා ගාන ඉන්නවා. ඒ දිව්‍ය අප්සරාවන්ට උපස්ථාන කරන දිව්‍ය සේවිකාවෝ ඉන්නවා. එක දිව්‍ය අප්සරාවට 7 දෙනා ගානේ උපස්ථානට ඉන්නවා. අම්මෝ ඒක බැලුවේ නැත්තම් වැඩක් නැහැ.
ස්වාමීනි අපි යමුදක වෛජයන්ත ප්‍රාසාදේ බලන්න. මොග්ගලන් වහන්සේ ආරාධනා පිළිගත්තා. පිළි අරගෙන ගියා. එහෙම වඩිනකොට දිව්‍ය අප්සරාව දැන් අර මාලිගාවෙන් ඉඳන් බලා ඉන්නකොට මොග්ගලන් වහන්සේ දකින්නවත් එක්කම මෙයාලා ලැජ්ජාවටපත් වුණා කියනවා. ඊට පස්සේ හනිකට එයාලගේ කාමර වලටම රිංගගත්තා කියලා කියනවා. ඊට පස්සේ මොග්ගලන් වහන්සේ මේ විදිහට ගිහිල්ල ඉවර වෙලා හරියට ඒක මාමණ්ඩි දැකපුවාම ලේලි හැංගෙනවා වගේ කියලා කියන මොග්ගලන් වහන්සේ දැකපුවාම හැංගුණා කියලා කියන්නේ. ඊට පස්සේ දැන් සාග්දේවිඳු වෛශ්‍රවණ දිව්‍ය රාජයාත් අඩ ගහගෙන ස්වාමිනේ මේ පැත්ත බලන්න යමු. මේ පැත්ත බලන්න යමු. මේ පැත්ත බලන්න යමු. මේ පැත්ත බලන්න මේ මාලිගාව පෙන්න ඉන්නවා. මේක අමතක කරන්න වෙන්නේ සමහර විට. මොග්ගලන් වහන්සේ කල්පනා කරනවා මේ සක්දේවිදු හරි මෝඩයිනේ. ප්‍රමාදයෙන් කල් ගෙවන්නේ. මේ බණපදයක් අහලා ඇවිල්ලා මම මේ ආපු වෙලාවේ මෙයා මේ මාලිගාවක් පෙන්න මම මෙයාව සංවේගයට පත් කරන්න ඕනේ කියලා මොග්ගලන් වහන්සේ උන්වහන්සේගේ මහපට ඇඟිල්ලෙන් උන්වහන්සේගේ ශ්‍රී පාදයේ මහපට ඇඟිල්ලෙන් වෛජයන්ත ප්‍රාසාදේ කරකල දැම්ම කියන කම්පා කෙරේවා කියන බලවත් කම්පා කෙරේවා කියන. සාග්දේවිදු වෙසමුණු දිවරාජ තවතිසා දෙවිවරු ඔක්කොම විස්මයටපත් වුණා කියනවා. පුතුමයි ආශ්චර්ය අද්භූතයි. මෙයාලගේ ඇඟේ මවිල් කෙලින් වෙලා බලන ඉන්නවා කියනවා මේ තරම් 이르දි බල සම්පන්න කෙනෙක්. මේ තරම් මහා විශාල භවන දිව්‍ය භවනක් පවා මහපට ඇඟිල්ලෙන් කරකවල දානවනේ කියලා කම්පාටපත් වෙනවා. ඇඟේ මවිල් කෙලින් වෙලා තැති අරගෙන එහෙම ඉන්න සාග්දේවිදු දැකලා මොග්ගලන්සේ දැම්මත් කියන්නේ කො භාග්‍යතුන්ස් කියපු කාරණේ. මෙයාට මතකයට ආවා. මතකයට ඇවිල්ලා ඒ වෙච්ච සිද්ධිය කිව්වා. කියලා ඉවරලා ඒ විස්තරය අහගෙන ඊට පස්සේ මොග්ගලන් වහන්සේ හොඳයි කියලා අනුමෝදන් වෙලා එතනින් අතුරුදහන් වෙලා භාග්‍යතුන් වහන්සේ ළඟ පහළ වුණා. ඒ පහළ වුණා මොග්ගලන් වහන්සේ දිව්‍ය ලෝකෙ වැඩියට පස්සේ දිව්‍ය අප්සරාව ඇවිල්ලා වට කරගත්ත මොග්ගලයන් වහන්සේ. මේ සාග්දේවිදු. සාග්දේවිදු වට කරගෙන ඇහුවා ඒ ඔබේ ශාස්ත්‍රඥ වහන්සේ භාග්‍යතුන් වහන්සේද කියලා ඇහුවා. දැන් සාග්දේවිදු හරි ආඩම්බරයි. මේ 이르දියකුත් දැකලා දැන් ඉන්නේ. මේක නෑපියම්බකාවනි. ඒ භාග්‍යතුන් වහන්සේ නෙමෙයි කියලා කිව්වා. ඒ අපේ එක සබ්‍රක්‍මචාරින් වහන්සේ නමක් වෙච්ච මොග්ගල්ලාන වහන්සේ කියලා කිව්වා. එතකොට ඒ දිව්‍ය පිටස කියන ඇත්තම ඔබට ලාභයක්. ඔබේ යහළු සබ්‍රක්‍මචාරින් වහන්සේ නමකුත් ඔච්චර ඉර්ධිමත් නම් අම්මෝ ඒ භාග්‍යතුන් වහන්සේ මොනතරම් අසිරිමත් ඇද්ද කියලා ඉවර වෙලා එයාලා පුදුමයටපත් වුණා. ඉතින් මොග්ගල්ලාන වහන්සේ භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න ගියා. පස්සේ දවසක ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි කවුරු හරි ඉතා ප්‍රසිද්ධ මහේසාක්‍ය දිව්‍ය රාජයෙකුට තණ්හාව ගෙවා දාලා විමුක්තියට පත් වෙන හැටි සාරාංශ කොට වදාළ බව මතකද කියලා ඇහුවා. ඔව් මොග්ගල්ලාන මට මතකයි එක් දවසක් සක්දේවිඳ වෙලා මගෙන් මෙහෙම ඇහුවා. මම මෙන්න මේ විදිහට දේශනා කරා කියලා. මහත්මයා මේ මොග්ගල්ලාන වහන්සේ අරහත්ත්වයට පත් වෙලා තියෙන්නේත් මේ දහම් පරයය අහලා. එහෙමයි ස්වාමී. ඔව් පචලායන සූත්‍රයේ උන්වහන්සේ නිදි කිරකිරින්න එකේදී ඊට පස්සේ උන්වහන්සේ නිදිමත නැති කරගන්න මේ වෙලාව අවසානයේට මේ උන්වහන්සේට තණ්හාව ක්ෂය කරගන්න මේ දහම් පරයය තමයි දේශනා කරලා තියෙන්නේ. දෙවියන්ට කෙටියෙන් දේශනා කරු දහම් පරයය. මොග්ගලන් වහන්සේටත් මේ විදිහටමයි දේශනා කරලා තියෙන්නේ. උන්වහන්සේ ප්‍රඥා ඉන්ද්‍රිය ධර්ම බලවත්නේ. වහා අවබෝධයෙන් යුක්තයිනේ. දුක් ප්‍රතිපදාවෙන් අපි ඉගෙන ගත්තේ පටිපදා සූත්‍රය. ඒකේ තියෙනවානේ දුක්ඛ ප්‍රතිපදාවෙන් වහාලත් අවබෝධය. ඉතින් උන්වහන්සේගේ අර ප්‍රතිපදාව ධානය වැඩිච්ච ගම මේ විදිහට මේ ධර්මය අහලා නුවණින් විමසලා තමයි අරහත්ත්වයට පත් වෙන්නේ. ඒ නිසා වෙන්නේ නැති මොග්ගලන් වහන්සේ වැඩිපුර මේක මේ සාග්දේවිඳුන්ටත් ගිහලා මතක් කරවන්නේ නැත්තේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ වෙච්ච සිද්ධිය මොග්ගලන් වහන්සේත් එක්ක කිව්වා. මොග්ගලන් වහන්සේ බොහෝම සතුටින් පිළිගත්තා කියන භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාව සාදු නන්දනම්වම පිළිගත්තා කියලා. ඉතින් ඒ නිසා පින්වත්නි අපිටත් මේ ලෝකයේ තියෙන කිසි දෙයක් කෙරෙහි ඇල්ම ඇති කරගන්න නැත්නම් ඇල්ම දුරු කරලා තණ්හාව ක්ෂය කරලා දාලා ඇති වෙන සැප දුක් උපේක්ෂා කිසිම විදීමකට ඇලෙන්නේ නැතුව අපි ජීවිතය ගත කරත් අපිටත් පුළුවන් වහ වහ සසර දුක නිදාසෙන්. ඉතින් අපි හැම දිනාටම තණ්හාව ක්ෂය කරලා දාලා මේ ගෞතම බුදු සසුනේ සියලු දුකින් නිදහස් වෙන්න වාසනාව උදා වෙත්වා. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.